समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मस्सवන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතදීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණා අනඤ්ඤ සරණා ධම්මදීපා විහෙරත ධම්ම සරණා අනඤ්ඤ සරණාතීති. රාංග ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයන් ඔස්සේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරනු ලබන දවසේ අනුග්‍රහක බවතුන් මූලිකව සිටින්නා වූ සදහවර පින්නතුනි. තමාව ආලෝකයක් කර ගැනීම නැමැති අර්ථයෙන් අත්තදීපයයි හඳුන්වනු ලබන්නා වූ සූත්‍ර පිටකයේ සඳහන් වෙන්නා වූ සූත්‍ර දේශනාවක ගැඹුර විවරණය කරන්නටයි මේ කාලය ගන්න සෝදානම් කරන්නේ. මෙහි දීප පදයට අර්ථ වෙනස් අර්ථ තියෙන්න පුළුවන්. පාලි භාෂාවේ දීප යන ආලෝකයටත් දිවෙනටත් පාවිච්චි කරනවා. නමුත් මේ ධර්ම දහම් පෙළ ගැන බැලුවාම තේරෙන්නේ මේක ආලෝකයට පාවිච්චි කරා කියලා තමයි. ඒක තථාගතයන් වහන්සේගේ මේ අනුශාසනාව භික්ඛවේ විහෙරත කියන පදයෙන් සීමා වෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා සඳහා කියන එකක්. උන්වහන්සේ ළඟ හිටියා වූ භික්ෂුන් වහන්සේලා බැවින් එහෙම ප්‍රකාශ කරන්න ඇති. නැත්තම් ශ්‍රාවක සියලු දෙනාට කරපු ආමන්ත්‍රණයක්. මේ විහරණය මේ විහෙරත කියන්නේ වාසය කරව කියන එක. මේ විහරණයට අපි ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක තෝරා ගන්න වෙනවා. එතකොට මේ pāli පාඨයේ සිංහල තේරුම එන්නේ තමාට තමා ආලෝකයක් කරගෙන වාසය කරගන්න තමන් සරණ කරගන්න කවුරුත් සරණ කරගන්න එපායි කියන එක. දෙවෙනි පදයෙන් පෙන්නනවා ධර්මය දියුණුවක් කොටගෙන වාසය කරන්න ආලෝකයක් කොටගෙන වාසය කරන්න වෙනස් සරණක් යන්න එපායි කියන එක. මේක පද දෙකක්. මා දකිනවා තමා දිවයිනක් නැත්තම් තමා ආලෝකයක් කොට ගන්න නැතුව ධර්මයේ ආලෝකයක් කොටගෙන ජීවත් වෙන්න බෑ කියලා. එහෙනම් කුමක්ද මේ තමා ආලෝකවත් කර ගන්නවා කියන එකේ තේරුම? උදාහරණකින් ගත්තොත් අපි හිතමු ඝන අන්ධකාර රාත්‍රියක ඉන්නවයි කියලා. අපිත් ඉන්නවා බාහිර ලෝකේ ගෙවල් දොරවල් වද පිටිත් තිබෙනවා. කිසිවක් අපට ගෝචර වෙන්නේ නැත්තේ ආලෝකේ නැති නිසා. ඒ මොහොත ආලෝකයක් එල්ල වුණොත් හෝ සූර්යාලෝකය උදා වුණොත් අමුතුවෙන් යමක් පහළ වෙන්නේ නැහැ. තිබුණ දේවල් පේන්න ගන්නවා. ආලෝකයේ උදව් වෙන්නේ තිබුණ දේවල් පේන්න. අන්න ඒ වගේ අපි මෝහාන්ධකාරයේ ජීවත් වෙනකොට නොපෙනෙන දෙයක් මේ තමාට තමන් ආලෝකයක් වීමේදී පේන්න ගන්නවා. ඒ පේන්න ගත්තාම ඊට පස්සේ එහෙනම් ධර්මයේ ආලෝකයක් කොට නැත්නම් ධර්මයේ දියවිනක් කොටගෙන වාසය කරන්න පුළුවන්කමක් වෙනවා. මේ ධර්ම දේශනාව ඉතාමත් සුන්දරයි ගැඹුරුයි. මම රස විඳිනවා. මේ ධර්ම දේශනාවේ රසය ඇත්තටම මතක් කරන ගානේ විඳින එකක් සහ මේ තරම් සුන්දර ධර්මයක් මේක තියෙනව නේද කියලා තේරෙන දෙයක් මට. ඒ නිසා මෙය විශේෂයෙන් රංග්‍රීලියන් ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ රූපවාහිනිය තුල පටිගත වී තිබෙන්න ඕන අනාගත යහපත සඳහා. තව කී වතාවක් විකාශනය කරන්න වුණත් ඒක ලෝකයට වැදගත් වෙන බව මා දන්නා නිසා. ඊළඟට කොහොමද මේ බුදුන් වහන්සේ මේක පැහැදිලි කරන්නේ? ඊළඟ පදවලදී අත්තදීපානං විහෙරතානම් භික්ඛවේ අත්සරණානං අනඤ්ඤ සරණානං. මේ තමන්ව ආලෝකයක් කොටගෙන තමන් සරණ කරන ජීවත් වෙනවා නම් වාසය කරනවා නම් මොකින්
යෝනිසෝ උපපරික්ඛිතබ්බෝ. මොකද්ද නුවණින් බලන්න ඕන. කිං ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා. ඔබට මේ දුක් දුම්නස් එන්නේ කොහොමද කියලා නුවණින් බලන්න ඕන. එතකොට මිනිසා වෙනයි දුක් දුම්නස්සේම වෙනයි කියන එක මේකේ නොකිය කියනවා. මිනිසා ලදරුවෙක් වශයෙන් ඉන්න කාලේ ওই බාහිරින් පවතිනා දුක් දුම්නස් නිසා පීඩනයටපත් වෙන්නේ නැහැ දරුවන්. එහෙනම් ජීවිතයේ දුක් දුම්නස් වලින් ආක්‍රමණය කරන්නේ කිසියම් ආකාරයක අපට පෙනෙන අපි නොදන්න වරදක් නිසා කියන එක. අනේ වරද පිළිබඳව තමයි මේ තමා දියුණුවක් කර ගැනීම කියන කාරණේදී පෙනෙන්න ගන්නෙ. එතකොට උන්වහන්සේ මෙහිදී මේ පිළිවෙත් දෙක මනාව ඊළඟ පද දෙකේ පැහැදිලි කරලා තිබෙනවා. මේ තමාව ආලෝකයක් කොටගෙන වාසය කිරීමේදී ආලෝකයට පේන හැටි. අර ආලෝකයට අඳුර තිබෙන දේවල් ආලෝකයේදී පෙනෙනවා වගේ ඔබව පෙනෙන හැටි තමයි ඒකේ පෙන්වන්නේ. මෙන්න මෙතනදී මේ සමාජයේ උන්වහන්සේ වර්ගීකරණයකට ලක් කරනවා පෙනෙන සහ නොපෙනෙන. නොපෙනෙන පුද්ගලයා ගැන ඉස්සෙල්ලා කතා කරනවා. ඔහුට කියනවා අස්සතෝ පුතුග්ජනෝ අරියානං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ කියලා. ඔන්න පෘථග්ජනයාගේ චරිත ලක්ෂණ. ආර්ය පැහැදිලි කිරීම දකින්නේ නැහැ. ආර්ය විග්‍රහය තේරුම් ගන්න දක්ෂ වෙන්නේ නැහැ. එහි හික්මියකටපත් වෙන්නේ නැහැ. අන්නේ ඒ පුද්ගලයාට තමයි මේ අඳුර නැත්තම් මේ අඳුරටපත් වෙන්න සිදු වෙන්නේ. ඒක කෙලින්ම පුද්ගල විවරණයක් නෙවෙයි පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ පංචස්කන්ධ ධර්මතාවය වර්ධවා ගැනීම තුළ තියෙන විවරණයක්. පුද්ගලයා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගමික අන්‍ය ආගමික ජාතික ජාත්‍යන්තර වශයෙන් වෙන් කරන්න පුළුවනි. නමුත් බුදුන් වහන්සේ වදාහරන ගැඹුරු අර්ථයේදී මේ සියලු දෙනාට මේක දෙයක් සිදු වෙනවා. ඒක අපේ ධර්ම දේශනා 100,000 ගණනක අපි පැහැදිලි කරලා තිබෙන බැවින් අයන් ආයන්නේ සිට විවරණය කරන්න මෙතන ගන්නෙ නැහැ මම. ඔහු දකින විදිහ පෙන්නනවා. මේ අසුත පු탁ජනයා. ඔහුට මේ ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන්නා වූ අරමුණු වලදී ඒ අරමුණ විඳින ආකාරය පිළිබඳව අරගනිමින් ඒ අරමුණු මුල්කට ගත්තා වූ විග්‍රහයක් මේ තුල පැහැදිලි කරනවා. මේක වෙන වෙනම පැහැදිලි කරලා තිබුණා වුණත් අපට ලැබෙන කාලයට අනුව වෙන වෙනම විස්තර කරන්න ලැබෙන්නේ නැහැ. නිසා ඔක්කොම එකට සංග්‍රහ කරලා එකකින් පැහැදිලි කරනවා. එතකොට එතනදී අපිට මේක ගන්න බැරි වුණ කාලේ කාරණේ තමයි මේ රූපං කියන පදය රූප අරමුණ කියන අර්ථයට, ශබ්ද අරමුණ කියන අර්ථයට, රූප අරමුණට සිංහල විග්‍රහය සහ දේශනාවල පැහැදිලි නොවීම. එවිට රූපං කියන එක ශරීරය කියලා පැහැදිලි කරන්න ගත්තම අපිට එතනින් එහාට මේක දකින්න බෑ. නමුත් අපි මේවා කලක් තිස්සේ පරිහරණය කරලා ගැඹුර ලියාගන්නේ රූපං මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනවා කියන එකේදී මේ වේදනා සංඥා සංකාර පහළ වෙන්නේ කය මුල් කොටගෙන නෙවෙයි දොරවල් හයේ උපදින වේදනා හය මුල් කොටගෙන කියන එක පැහැදිලිව ත්‍රිපිටකයේ තිබෙනවා. දොරවල් අසකරණාසය දිව කය සිත නම් ඒකට පහළ වෙන්නා වූ අරමුණ තමයි අපි වේදනාවෙන් විඳින්නේ, සංඥාවෙන් හඳුනන්නේ, සංකාරයෙන් චේතනා ඇති කරගන්නේ. රූප වේදනා සංඥා සංකාර හතරෙන් කළ දේ විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නේ. ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයට එන දේ රූපං අත්තනෝ සමනුපස්සති. එතන රූපං යන ශරීරය නෙමෙයි අර රූප අරමුණ. වේදනාව ඒ මොහොතේ යන වින්දනය, සංඥාව ඒ මොහොතේ හඳුනන එක. මේ එකක් එකක් පාසා වෙනමත් තියෙනවා. ඒක මම කොට ගන්නවලු. ඒක රූපේ මම රූපේ රූපේ තුල ඇත මා තුල රූපේ ඇත කියලා හතර ආකාරයක් පාලියෙන් පෙන්වනවා සිංහලට ගත්ත ඒකයි. එතකොට රූපේ මම කියන්නේ ශරීරයේ මම නෙවෙයි. රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ සමග පෘථග්ජන පුද්ගලයා ඇති කර ගන්නා වූ ඇලීමේදී ගැටීමේදී මුලාවේදී ඒ මම බවට පත් වෙනවා. අන්නේ මම බවට පත් වෙනවා කියන එකේ තේරුම එක කැමැති වශයෙන් හෝ අකමැති වශයෙන් අල්ලා ගන්නවා. කැමැති වශයෙන් අල්ලා ගත්තාම ඒක ප්‍රියෙහි විප්‍රයෝගී වෙනව නැති වෙනකොට අකමැතියෙන් අල්ලා ගත්තාම අප්‍රියෙහි සංපයෝගෝ වෙනවා. කැමැති දෙයක් තියෙනකොට නොලැබෙනකොට යම් පිච්ඡන් නලබති වෙනවා. අන්න එහෙමයි මේ මොහොතට ගැලපෙන්නේ. මෙන්න මේ විදිහට මේ ස්කන්ධ පංචකය මමත්වෙන් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය ළමා කාලේ පටන් පෘථග්ජන පුද්ගලයා කරගෙන එනවා. වයස අගට යන්න මේ ස්කන්ධ පංචකයේ ආත්මවට ගත්තා වූ බැඳීම් සංඛ්‍යාව 100,000 ගණනකින් ඉහළ යනවා.
ඇලෙන කරුණු එකක් නම් 1යි 100ක් නම් 100යි කියලා විසාකාවට තථාගතයන් වහන්සේ වදාහරනවා. අන්න මෙහෙම මේ කැමැති පරිදි ඇලි අකමැති පරිදි එන්න එපායි කියලා නොලබන දේවල් බලාපොරොත්තු වෙන නොලබනකොට මේ කාරණාවලදී මොකද වෙන්නේ? ඒවා අරමුණු අපට මේ හමු වෙන්නේ ඒ අරමුණු කැමැති පරිදි පවත්වා ගන්න බැරුව වෙනස් වෙනවා. අන්න අර අල්ලා ගැනීමෙන් තැවුල කියන පදේ ගැලපෙන්නේ එතකොටයි අපි අල්ලා ගත්ත නිසා හැම තියනවට කැමති නැති වෙනකොට දුක එනවා. එන්නේ නැති එක එන්නේ නැතිවට කැමති එනකොට දුක එනවා. කැමති දෙයට නොවනකොට දුක එනවා. මෙන්න මේ විදිහට මේ තමන් විශේෂයි මේ හටගන්න දේවල් පවත්වා ගන්නට බැරි බැවින් ඒවා නැති වෙනකොට ඒ මනුස්සයාට දුක්ඛ දෝමනස් උපායාසා මේ සියලු දේවල් විඳින්න සිද්ධ වෙනවා. දැන් මේකේ පෙන්වන්නේ පංචස්කන්ධය ආත්ම කොට ගත්තා වූ පුසක්ජන පුද්ගලයාට මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධයේ ආත්ම කොට ගැනීමේ වරද නිසා ලෝකයේ දුක් විඳින්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ පැහැදිලි කරලා තිබෙන්නේ. ලෝකෙ නෙමෙයි දුක් තියෙන්නේ. Taman ආත්ම කොට ගැනීම තුළ මේ දුක් දුම්නස් හට ගන්න පටන් ගන්නවා. මෙන්න මේක තේරුම් ගැනීමට කියනවා සුතවත් ආර්ය ශ්‍රාවක භාවය කියලා. ඒ නිසා සුතවත් ආර්ය ශ්‍රාවක භාවයක් ඇති වෙන්නේ ස්කන්ධ පංචකයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් තුළින් අරුණාම වෙනත් ක්‍රමයකින් කියලා මේ සූත්‍රය තුළ පෙන්වන්නේ නැහැ. වෙනත් සූත්‍රවල නම් පෙන්වනවා. නමුත් මේ සූත්‍රය තුළ පෙන්වන්නේ නැහැ. එහෙනම් සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට මේක වෙනස් විදිහට පේනවායි කියලා තියෙනවා. ඒතකොට මේ අසුත පුතග්ජනයාට පේන්නේ නැහැ මේක. දැන් මේ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙනකොට තමයි මේ මම පෙන්වන විදිහ පේන්න ගන්නෙ. යෝනිසෝ උපපරික්කිතබ්බෝ නැත්තම් නුවණින් විමර්ශන කොට තමයි මේක පේන්න ගන්නෙ. පේන්න ගන්නවා නම් ඒකේ පවතින වැරදිය තේරෙනකොට ඔහු සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයාට එහෙමනම් ස්කන්ධ පංචකයට මොනව ආවත් ඒවත් සමග ඇලෙන්න ගැටෙන්න, පස්සේ ගන්න තියාගන්න, මමත්වෙන් ගන්න අයිතියක් සුදුසුකමක් නැහැ. එතකොට ඔහු අන්න එතනදී තමයි අර අපි මතක් කළේ වෙනත් ධර්ම දේශනාවක මෙන්න මෙහෙම පදයක්. අට්ඨාන මේතම් භික්කවේ අනෝකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්චතෝපගච්ඡේය නේතං ඨානං විජ්ජති. මේ මෙතෙන්ට ගැලපෙන පදේ. මහණෙනි අවකාශයක් ඉඩක් කඩක් නැහැ මේ දිට්ඨි සම්පන්න හේවත් සෝවාන් පුද්ගලයෙකුට කිසියම් සංඛාරයක් තමන්ගේ හිතට එන්නා වූ මේ සංඛාර තුනට ඇති කිසියම් සංඛාරයක් නිත්‍ය වශයෙන් ගැනීමට ඉඩ කඩක් නැහැ, සුදුසු නැහැ. ඒ කියන්නේ සංඛාරයන්ගේ අනිත්‍ය පිළිගැනීමම සෝවාන් වීමයි කියලා තියෙන රහස් පදේ මෙතනයි තියෙන්නේ. ඔය සෝවාන් වෙන්න දඟලන අය රටේ තොටේ ඉන්නවනේ හරියට. සහතික දීලා සල්ලි අරගෙන සහතික අරගෙන සමාධියක් හදාගෙන විවිධ වද විඳලා සෝවාන් වෙන්න හදන අය ඉන්නවා. ඔය මොනවත් කරන්න ඕනේ නැහැ, පගා ගන්න ඕනේ නැහැ. කිංචි සංකාරං නිච්චතෝ උපගච්ඡේය. මේක වැරදි බව තේරුම්. කිංචි සංකාර මොනවද? අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර මොනවත් මමත්වයෙන් ගන්න බෑ. ආර්ය පුද්ගලයාට ඔහු අල්ලා ගනිමින් ඉන්න පුද්ගලයෙක් නෙමෙයි, අතාරින පුද්ගලයෙක් නිසා. අපිට ඊළඟට තව ටිකක් එහාට මේකට යන්න වෙනවා. දැන් මේක පේන්නේ කොහොමද ආර්ය ශ්‍රාවකයාට? මොකද මේ පෘථග්ජන පුද්ගලයාට මේක පේන්නේ නැති නිසා ධර්මයේ සරණ කරගන්න බෑ. ආර්ය ශ්‍රාවකයාට මේක පේනකොට ඊට පස්සේ තමයි ධර්මයේ සරණ කරගන්න පුළුවන් වෙන්නේ. මේ ධර්මයේ කියන පදේ කොතරම් ගැඹුරුද කියන එක මම අද ඔබට කියනවා. යම් යම් මට්ටමේදී ඔබ නතර වෙලා ඉන්න පුළුවන් ධර්මයේ කියන පදේ. අද මම ඕක ඔබට ඉතුරු නැතුවම කියනවා මෙන්න ධර්මයේ සරණ වෙන්න හැටි කියලා. ඒකයි මම ඒක වටිනවයි කියලා කල්පනා කරා. ධර්මයේ කියනවා දරුව හොඳ දෙයට. ධර්මයේ කියනවා බණ පොතට. ධර්මයේ කියනවා ජාතක කතාවට. ධර්මයේ කියනවා අනිත්‍යට. මට ඊටත් එහා ගිය අර්ථයක් තියෙනවා ධර්මයට. හේතු සහිතව සාධක සහිතව ධර්මයේ කියන්නේ මෙතෙන්ද කියලා මම මේකේ පෙන්නනවා ඔබට. ඊට පස්සේ ඔබට පුළුවනි ධර්මයේ සරණ කරගන්න. ඒ තමයි බුදු සමයේ ධම්මං සරණං ගච්ඡාමි, සසර දුකින් මිදීමට වළංගු වෙන තැන. ඊතරම් දුරට බෞද්ධ ආසෝකීය දර්ශනයෙන් ගැඹුරට එන්න ඕන මේක අනුන් කියනවට කීකියා ඉන්නේ නැතිව. බලමු අපි. මෙන්න මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම ජීවිතයේ ඒකකයේ බව තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඊට පස්සේ මේ ස්කන්ධ පංචකයාගේ මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මමත්වෙන් ගැනීම තමයි දුක් ගෙනත් දෙන්නේ කියන එක තේරෙනවා. එහෙනම් ඔහුට ඒක මමත්වෙන් ගැනීමේ වරද තියෙන බව මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමාරස්ස කියන පදයෙන් හමු වෙනවා. ඒ මොහොත මමත්වෙන් නොගන්න ඕන කියන උපදේශය හම්බ වෙනවා. මඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ.
නමුත් මමත්වයෙන් නොගන්න සරණ වෙන්නේ ධර්මය. මමත්වයෙන් සරණ ගන්න හැටි නැත්තම් අපි සරණ කරගන්නේ කුමක්ද? ඒ වෙනුවට ධර්මයේ සරණ කරගන්නේ කුමක්ද කියන එක මේ සූත්‍ර දේශනාව තුළ එළි වෙනවා. අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට තමයි අර දිට්ඨි සම්පන්න පුද්ගලෝ නැත්තම් ආර්ය ශ්‍රාවකෝ කියලා කතා කරන්නේ. ඔහුටත් අර අනිත් අයට වගේම ඇසට කනට නාසයට දිවට කයට ගැටෙනකොට මේ රූප වේදනා සංඥා සංකාර තමයි පහළ වෙන්නේ. නමුත් ඔහු ළඟ සිදුවෙන වෙනස බුදුන් වහන්සේ පෙන්නනවා. ඔහු රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මමත්වයෙන් ගන්න නැතිලු. රූපේ තුළ මාතල රූපේ වශයෙන් හරි වේදනා සංඥා සංකාර විඥාණයටත් විෂයාකාර මිත්‍යා දෘෂ්ටියෙන් ගැනීමෙන් අත මිදෙනවායි කියලා පෙන්නනවා. අන්න ඒ වෙනස් ප්‍රතිපදාවකටපත් වෙන්න ඕන. අපේ දර්ශනේ මාරු වෙනවා කියන්නේ ඒකටයි. එතකොට අර බලාපොරොත්තු තබාගෙන ඉන්න පුද්ගලයාට ඒ කැමැති එක නැති වෙනකොට අකමැති එක ලැබෙනකොට ඇති වෙන්නා වූ දුක් වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. අල්ලා නොගැනීම පාවිච්චි කිරීමේදී. මෙන්න මේක භාවිතා කරන එක තමයි මේ ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ අනඤ්‍ය සරණා කියලා කියන්නේ. දැන් මම මේ බුදුන් වහන්සේ ධර්මයේ කියලා වදාළේ කොතෙන්දයි ඔබට පෙන්නනවා බොහොම ඉවසිල්ලෙන් සවන් දෙන්න. බලන්න මෙන්න මේ රතන සූත්‍ර ගාථා දෙක අරගන්න. khයං විරාගං අමතං පනීතං යදජ්ජ ගාසක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනං පනීතං අන්නේ ප්‍රණීත ධර්මයේ සරණින් සත්වයට සුව වේවායි කියලා බුදුහාමුදුරුවෝ වදාරන්නේ. මොකක්ද මේ ප්‍රණීත ධර්මය? khයං රාග දේශ මොහ ඡය කරන්නා වූ, විරාග රාගය නැති කරන්නා වූ, අමතං මිහිරි වූ, අමෘතයක් හා සමාන වූ, පනීතං මිහිරි වූ. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කිසියම් සමාහිත බුදුන් වහන්සේ යදජ්ජ ගාසක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි. කිසියම් ධර්මයක් හෙළි කළාද ඒ ධර්මය හා සමාන වෙනත් ධර්මයක් නැහැ. ඉදම්පි මෙන්න මේද ධර්ම රත්නයේ සතු උතුම් රත්න භාවයක්. ඒ ධර්ම රත්නේ භාවිතා කරන්නාට සුව වේවා කියනවා අරුණාම මේක කීවට සුව වේවා කියලා ඕකේ නෑ. ඔය කියලා සුව වේ ලබා ගන්න මහන්සි වුණාට. ඒකේ ලෞකික වශයෙන් අර්ථයක් යහපතක් තියෙන්න පුළුවන් ලෞකික වශයෙන්. නමුත් ඉදම්පි මේද ධර්මයේ සතු රත්න භාවයක්. තව ටිකකට ඔහොම තියලා මං ඊළඟ ගාතාවට යනවා. මොකද්ද මේ ධර්මය කියන්නේ කියලා කියන්නේ. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිනං සමාධිමානං තරිකඤ්ඤමා. යං බුද්ධ සෙට්ඨෝ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යං කිසියම් ආකාරයක පරිවන්නයි විශේෂයෙන් වර්ණනා කරන ලද්දේද සුචින් පිරිසිදු සමාධියක්. විශේෂයෙන් වර්ණනා කරන ලද පිරිසිදු සමාධියක් ඇද්ද සුචින් ඒ සමාධිය හා සමාන වෙනස් සමාධියක් නැහැ. මේ බුදුන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කරන ලද පිරිසිදු සමාධිය හා සමාන වෙනස් සමාධියක් නැහැ. සමාධිමානං තරිකඤ්ඤමාහු. නතේන ධම්මේන සමත්තිකින්චි මේ ධර්මය හා සමාන වෙන සමන දහමක් නැහැ. දැන් ධර්මයේ කිව්වේ මොකේටද? ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ආනන්තරික සමාධියට මේ ලෝකෝත්තර සමාධියට නේද ධර්මයේ කියලා තිබෙන්නේ. එනම් මේ බුදුන් වහන්සේ වදාළ සමාධිය සරණ කරගෙන ජීවත් වෙනවා කියන එක නේද ධර්මයේ සරණ කර ගන්නවායි කියන්නේ. ඒ සමාධිය නැති මිනිස්සු වෙන ධර්මයේ සරණ තියෙයිද? සමාධි ආකාර දෙක මෙතනදී මම කියන්න ඕන නැත්නම් මේක වරද්දා ගන්නවා. අපේ බෞද්ධ පින්නතුන් ආනාපාන සති වඩන්න ගිහින් බුදුගුණ කියන්න ගිහින් සමාධියක් හොයා ගන්නවා. සමාධියක් කියලා තන පෙන්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස අරමුණු නිරන්තරයෙන් එන්නේ නැතුව විනාඩිය සිට පැයමාරක් සංසුන්ව ඉන්න පුළුවන් සිතේ ඒකාග්‍ර බව. මේක සෝවාන් ඵලය කියලා හරි තව මොනවා හරි කියලා හිතා ගන්නවා පෘථග්ජන ඕන කෙනෙක් බලෙන් සමාධියක් වඩාන ධර්මයේ දන්නේ නැතුව. දැන් මේතනදී මහා කච්චායන මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීම හොඳට උපයෝගී කරගන්න වෙනවා. මේ සමාධි සංකත් ස්වභාවයට අපි කියමු ධාන කියලා. තථාගත මේ මහා කච්චායන මහරහතන් වහන්සේ වදාරනවා ධානානි විරාගෝ තානි ද්විදානි. මේ ධාන කියන ස්වභාවය ලෞකික පුද්ගලයාට මේ මොහොතට කෙලස් එන්නේ නැතුව යටපත් වී ඇති බැවින් රාග සහිතයි.
රහිතයි. ආර්ය පුද්ගලයාගේ කෙලෙස් නැසී ඇති බැවින් රාගස් රහිතයි. එතකොට ධානානි විරාගය. හැබැයි ಜಾති දෙකක්. ධාන ಜಾති දෙකක්. එකක් බොජ්ජංග විප්පයුක්තානිච. අන්න ධර්මයේ පාවිච්චි කරන්න නැතුව බොජ්ජංග වඩන්න නැතුව කෙලෙස් යටපත් කරන මොන හෝ කර්මස්ථානයක් අරගෙන සංසුන් සමාධියක් හදාගත්තොත් ඒක බොජ්ජංග රහිත ධානය. බොජ්ජංග සම්පයුක්තානිච. සති ධම්මවිචේ විරියපීති ධර්මයේ තේරුම් අරගෙන අරමුණ ඒකාග්‍ර කර ගැනීම තුළ වැඩෙනකොට බොජ්ජංග වැඩෙනකොට ලැබෙනා වූ සංසුන් සමාධිය තවත් එකක්. එතකොට දෙකයි. බොජ්ජංග විප්පයුක්තානිච බොජ්ජංග සම්පයුක්තානිච. දැන් ඊළඟ පදේ පෙන්වනවා බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි. බොජ්ජංග රහිත ධානයේ බුදු සසුනෙන් පරිබාහිරයි. ඒකයි ආලාර කාලාමලට උද්දකාරමලට පුත්තලට බග්ගවලට තිබුණේ. කෙලෙස් යටපත් කර ගැනීමෙන් හදාගත්තා වූ ලෞකික සමාධිය. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි. බොජ්ජංග සහිත ධානයේ තියෙන්නේ සෝවාන් වලින් එහා පැත්තට ආර්ය පුද්ගලයින්ට. ආර්ය පුද්ගලයන්ගේ සමාධියයි අනාර්ය පුද්ගලයන්ගේ සමාධියයි දෙකක් බව පැහැදිලිව ත්‍රිපිටකයේ පිටකෝපදේශය තුළ සඳහන් වෙලා තියෙනවා. සැකනම් කියවලා බලන්න. මේක දන්නේ නැතුව තමයි අපි ඔක්කොම බොහෝ දෙනෙක් සමාධියක් හදාන සෝවාන් වෙන්න හදා හතිකේ දෙන්න හදන්නේ හරි සෝවාන් වෙලා කියලා හිතන්නේ හරි. මේ සමාධිය මතුවෙන්න බණ දැනගන්න ඕන නැහැ. දැඩිසේ මොනවා හරි අරමුණක් වැඩුවා නම් හෝ දිගට ගාථා කීවා නම් හෝ මොනවා හරි කළා නම් අරමුණු වෙන්නේ නැති තැනක් හම්බ වෙනවා. ඒක නැවත නැවත භාවිතා කරලා පැයක් දෙකක් තුනක් දක්වාම කෙලෙස් එන්නේ නැති වෙන්න යට කරගන්න පුළුවන්. දැන් එතකොට මේක බාහිර කාණි නේද? නමුත් ඔබ දන්නවද සෝවාන් පුද්ගලයා සෝවාන් වීමත් සමග නිවන් දකින්නවා කියලා වචනයක්. සැකනම් බලන්න මංගල ධර්ම දේශනාව දේශනා කරමින් අවසානයේ කොණ්ණඤ්ඤ තවුසා පාගමනින් වඩින ශරීරයෙන් බුදුන් දැක්කේ නැහැ. වාඩි වෙලා ඉන්න ශරීරයෙන් බුදුන් දැක්කේ නැහැ. ධර්ම දේශනාකට සෝවාන් වීමත් සමග සෝවාන් ඵලයෙන් බුදුන් දැක්කා කියලා තියෙනවානේ. එහෙනම් ඒ බුදුන් කියන්නේ අර ශරීරයට වෙන්න බෑ ඊටහාගේ ගැඹුරකට. මෙන්න මේ தත්ත්වය තේරුම් යනකොට පුද්ගලයාට ධර්ම ශ්‍රවණය කිරීමෙන් අරමුණ සක්කාය දිට්ඨියට බැඳෙන ආකාරය සහ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ආකාරය. ඒ වගේම විචිකිච්ඡාව කියන අර්ථයෙන් පෙන්ලා තියෙන ගැඹුරු කාරණා ටික. ස්කන්ධ පංචකයේ අනාත්මය තුලින් අරුණාම කෙලෙස් මොනෙන්වත් නැසෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන ශික්ෂාපද සංවරයෙන් නිවන් ලබන්න පුළුවන් කියන විශ්වාසය අතහැරලා යනවා. ධර්මයේ සරණින් ඇරුණාම. දැන් මේ වන විට ඔහුගේ ස්වාභාවිකව කෙලෙස් යම් ස්වභාවයක් අයින් වෙනකොට ඔහුට ලෝකෝත්තර ධානවල පළවෙනි ස්වභාවය හම්බ වෙලා. මෙන්න මෙතන ඉඳගෙන තමයි ඊට පස්සේ මේ ආර්ය පුද්ගලයා ලෝකෙට මුහුණ දෙන්නේ. මේකට තමයි ධර්මයේ සරණ කියන්නේ. ඉදංපි ධම්මේ රතනං පනීතං. දැන් සමාජයේ මොකක් කොහොමද සරණ කරගන්නේ බලන්න. ධර්මයේ සරණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ බලන්න. ඔබට යම් කිසි ගැටලුවක් මුහුණ දෙනවා. ගැටලුවකට මුහුණ දෙනවා. ඒක ලාභය, අලාභය, සැප දුක, නිന്ദා ප්‍රශංසා, නීතිය, බඩගින්න මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ සිදුවෙන මදිකමින් ගැලවීම සඳහා ඔබකට නීතිය, බලය, දේශපාලනය, තුවක්කුව, රාජ්‍ය බලය, එමත් නැත්නම් මුදල් බලය, නැත්නම් ලෝභය, දේශය, මෝහය පාවිච්චි කරනවානේ. අන්න ඔබ සරණ කරගන්න දේ පෘථග්ජන පුද්ගලයා මේ මොහොතේ මේ ප්‍රශ්නේ ජය ගන්න. ලෝභය සරණ කරගන්නවා, දේශය සරණ කරගන්නවා, මෝහය සරණ කරගන්නවා, ඊර්ෂ්‍යාව සරණ කරගන්නවා, නැත්නම් බලය ආත්මාර්ථකාමී කොටගෙන සරණ කරගන්නවා. බලය තියෙන පුද්ගලයා දුර්ලභ බලය පාවිච්චි කරන්නේ Tamanට ඕන දේවල් ඉටු කරගන්න. පෘථග්ජන පුද්ගලයා. ඒක ඉතින් බල සූත්‍රයේ 8 ආකාරයක් පෙන්වනවා. ඒක තවත් දවසක හොයා ගන්න වෙනවා. ඒ නිසා එක එක පෘථග්ජන පුද්ගලයා Tamanට තියෙන දේ ආත්මාර්ථකාමීව පාවිච්චි කරන එක තමයි බල කියන්නේ. එතකොට එහෙනම් ඊතරදී සරණ යන්නේ ලෝභයේ සරණ, ද්වේෂයේ සරණ, මෝහයේ සරණ, ඊර්ෂ්‍යාවේ සරණ, ක්‍රෝධයේ සරණ, පවේ සරණ, පිනේ සරණ, ධානයේ සරණ. ඔය එකක්. ඒ මොහොතේදී මේ ගැටලුව විසඳ ගන්නට මේ හට ගන්න තත්ත්වය විසඳ ගැනීම සඳහා මෙන්න මේක සරණ කර ගන්නවා. එතකොට ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා නැහැ. මෙන්න මෙතනයි පෘථග්ජන සමාජයේ ඉන්නේ. මතුවෙන ගැටලුව විසඳා ගැනීම සඳහා
ධර්මයෙන් පිට පැනලා ලෝභයෙන් දේශයෙන් මොහෙන් අන්ධ වෙලා පිස්සෙක්සේ මොඩ පුද්ගලයෙක්සේ ඒ ගැටලුව විසඳා ගැනීම සඳහා මේ හැඟීම් රහිත බව, හැඟීම් සහිත බව, හැඟීම් වසඟ වීම පාවිච්චි කරනවා. මේකට කියනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් කටයුතු කරනවායි කියලා. යමෙක් වර්තමාන මොහොතේ මතුවෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ ක්ලේශ ස්වභාවය භාවිතා කරන්නේ නම් ඔහුට ධම්ම සරණා නැහැ. ඔහු ධර්මයේ ආලෝකයක් කරගෙන සංසිඳවන්න බලන්නේ නැහැ. සංසිඳවන්න බලන්නේ නැත්නම් මේ මොහොතේ මොකද වෙන්නේ? තවදුරටත් මේ ලෝභය, ද්වේෂය, මෝහය වඩන්නෙක් බවට පත් වෙනවා. සමාධියක් තවා ලෝභ, ද්වේෂ, මෝහ වැඩිමින් සමාධියෙන් තව තව ඈතට යනවා. බුදුන්ගෙන් ඈතට යනවා. ඒක තමයි සංසාරේ කරමින් ඉන්නේ සත්‍යය. දැන් එහෙනම් මෙතන වදාරන්නේ කුමක්ද? ධර්මයේ සරණ කරගනිමි කුමක් සඳහාද? ගඩොල් කපන්නද? වාහන එලවන්නද? කූරු අස්සන්න සරසාර කරගන්නද? නෑ, ඒවට වෙන වෙනම සරණ තියෙනවා. ගඩොල් කපන්න අච්චුවක් සරණ වෙනවා. හාන නගුලක් සරණ වෙනවා. ගොයන් කපන්න දෑකැත්ත සරණ වෙනවා. නැත්නම් අලුත් යන්ත්‍රයක්. නැත්නම් පොහොර සරණ වෙනවා අස්සන්න වැඩි කරගන්න. ධර්මයේ සරණ කරගන්න ඕන සසර දුකින් මිදෙන්න. සසර දුක මිනිසාට ඇති වෙන්නේ කොහොමද? දේ ධම්මා සම්පයුක්තා දුක්ඛේන විහෙරති. දේමානි ධම්මා. මෙන්න මේ ධර්ම දෙක සමග වාසය කරනවා නම් කෙනෙක් දුකින් වාසය කරනවා. මොනවද මේ ධර්ම දෙක? කෝ දේනච උපනාහේනච. Taman යම් කටයුත්තකදී තරහෙන් සහ ඊර්ෂ්‍යාවෙන් වාසය කරනවා නම් දුකින් වාසය කරනවා. මේ දෙක නැතුව වාසය කරනවා නම් සුඛේන වාසය. එහෙනම් ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නැරෙන්න ඕන සුවසේ වාසය කරන්න. අන්න බුදු සමයේ දුක. බුදු සමයේ දුක හැඟීම් වලට ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය විදිහින් දැවෙන එකටයි කියන්නේ දුක කියලා. එහෙනම් මේ ඕනෑම මොහතක ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙන වැරුණාම එතන ධර්මයේ සරණ නැහැ පෘථග්ජනයට. මේ ආපු හැඟීම තමන්ගේ මේ ස්කන්ධ පංචකයට ආපු හැඟීමෙන් මිදෙන්න. ඒක ශේ කරන්න. ඒක අනාගත ඵලයක් උපදවන දුකට හේතුවක් ඉතුරු කර අවසන් කරන්න තමයි මේ ධර්මයේ සරණ කරගන්න පුළුවන්කම. බලමු අපි තව වචනයක් දෙකක් හොයාගෙන. අක්ඛෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ. ක්‍රෝධය ජය ගන්න ක්‍රෝධ නොකිරීම පාවිච්චි කරන්න ඕන. අවේරේ නච සම්මන්ති නහිවේරේන වේරානි. වෛර කරන්න ගියොත් වෛරය සංසිඳෙන්නේ. මේ නොකිරීම මොකේ සරණින්ද කරන්න ඕන? ධර්මයේ සරණින්. දැන් ධර්මයේ කිව්වේ මොකේටද? ධර්මයේ කිව්වේ මිනිසා තුළ උපදින ලෝකෝත්තර සමාධියට. නිවනේ ආරම්භයට. දැන් ධම්මදීපා භික්ඛවේ හත ධම්ම සරණා කියන්නේ නිවන් සරණ කොටගෙන ජීවත් වෙන්න කියලා නෙමෙයි කියන්නේ. ප්‍රශ්නයකදී. කාටද නිවන් සරණ කරගන්න පුළුවන්? පෘථග්ජන කාටවත් බෑනේ. ඒකනේ මම සමාජයට කියමින් ඉන්නේ තෙරුවන් සරණ ආරම්භ වෙන්නේ සෝවාන් වීමත් සමග කියලා. ධර්මයේ සරණ ක්‍රියාත්මක වෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵලලාභීන් තුල කියලා. අපි ධර්මයේ කියලා අම්මට සලකන හොඳ දෙයට, තාත්තට සලකන හොඳ දෙයට ධර්මයේ කියන වචනයක් යොදාගත්තට, ධර්මයේ කියලා සූත්‍ර දේශනාවක්, ජාතක කතාවක් අහන එක යොදාගත්තට ඒක ඊතලයේ පමණයි. මොකද මම ඊතලයේ කියන වචනේ පාවිච්චි කළේ ඇයි? ඊතලයේ මාර්ගෝපදේශකත්වය. ඔය දුර ප්‍රදේශයකට යනවායි කියලා හිතන්න ආගන්තුක පිරිසක් හැමතැනම පාරවල් තියෙනවා. එතකොට හැම පාරෙම යන්න හිතෙනවා. නමුත් සංවිධායක මණ්ඩලයේ ඊතලයේ හන්දියෙන් හන්දිට ඊතලයක් ගහලා තියෙනවා. උත්සවය පවත්වන ස්ථානයට. ඊතල දිහා බලන් ඉන්නේ ඊතලයේ ඔස්සේ ගියාම තමයි උත්සව භූමිය හම්බ වෙන්නේ. මේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාද නිරෝධයේ කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ නිවනට යන ඊතල නේද? මග පෙන්වන ඊතල මේ ඔක්කොම. මරණ සතිය. ඊතලයේ ඔස්සේ යන්න ඕනේ. ඊතලෙ දිහා බලන් හිටියට හරියන්නේ නැහැ. නමුත් ඊතලයට වෙච්ච දේ මම දැකලා තියෙනවා. මේක මම දැක්කේ මයි අංගනේදී. පිරිසක් වන්දනා කරද්දි මම ටිකක් විවේක හුදකලාව හිටියා. යනකොට මම දකිනවා ඊතලයක් තියෙනවා.
මේ ඊතලිය තියෙන්නේ ගඟට යන පාර කියලා. හැබැයි මේක හරවලා තිබුණේ වැසිකිලි පැත්තට. දැන් හරවලා තියෙන පැත්තට ගියොත් එහෙම ගඟ හම්බ වෙන්නේ නැහැ, වැසිකිලිය හම්බ වෙන්නේ. ඒ වගේ බුදුසමයේ ඊතලියේ තියෙන නිවනට වත්මන් බුදු සසුන ඊතලිය හරවලා තියෙන අනාගත බුදුහාඳුරන්ගේ සාසනයට නැත්නම් සංසාරයට. ඔය ඊතලයේ ඔස්සේ ගිහින් ධර්මය හමු වෙන්නේ නැහැ. කවුදෝ කෙනෙක් මේ ඊතලයේ වැරදි පැත්තට හරවලා කෙනෙකුට මම දොස් පවරන්නේ නැහැ. ගෞතම බුදු සසුන තුළ දුකින් මිදීම නැහැ කියලා ඔක්කොටම අහිමි කරලා අධිකාරී පදයක් යොදලා මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ ඊතලයේ සසරට හරවලා. අපිට දැන් මේ ඊතලයේ ආපහු හරවන්න වෙනවා නිවනට. ධර්මයේ නිරවුල් කිරීම තුළින්. එනිසා අපි හොඳ දෙයටත් ධර්මයේ කියනවා, සූත්‍ර දේශනාවලටත් ධර්මයේ කියලා කියනවා. නමුත් මේ සූත්‍ර දේශනාවට අනුව ධම්මදීපා භික්ඛවේ විහෙරත ධර්මයේ ආලෝකයක් කොටගෙන වාසය කරන්න පුළුවන් කාටද? ලෝභය, දේශය, මෝහය උපදින වෙලාවට ලෝභය, දේශය, මෝහයෙන් ක්‍රියා නොකර ඒවා ශේ කිරීම සඳහා මේ ධර්මයේ සරණ කරගන්න වෙනවා. හොඳයි, ලෝභය, දේශය, මෝහයදී ඔබ මොකද කරන්නේ? ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අන්ධ වෙලා ගහගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න, පලිගන්න යනවා. දැන් ධර්මයේ සරණද? නෑ, දැන් ලෝභයේ සරණ, දේශයේ සරණ, මෝහයේ සරණ, ඊර්ෂ්‍යාවේ සරණ. ඒ වෙනුවටයි ධර්මයේ සරණ. ලෝභ නොකිරීම, දේශ නොකිරීම කාටද කරන්න පුළුවන්? හොස්සාගින් මැස්ස යන්න බෑ වගේ මොහොතකින් සිද්ධියක් අල්ලගත්තාම ඇහෙන් කනින් නාසයෙන් ඔබ නොසන්සුන් වෙනවා. දැන් ඔබ පෙර හිටිය කෙනා නෙවෙයි දැන් ඉන්නේ. දැන් මේ ලෝභය, දේශය, මෝහය මම වෙලා දැන් ඒ මම තමයි පරිගන්න යන්නේ. මෙය ක්‍රියාවට නොනගා ඊට එහා පැත්තේ හොවන් පුද්ගලයාට හම්බ වුණා වූ මේ සංසුන් සමාධිය පාවිච්චි කරන්න පුළුවන් නම් සමාධියේ ප්‍රතික්‍රියා දක්වීමක් නැහැ. කෙලස් ඇවිදින් නැසෙන්න වෙනවා. ලෝභ, දේශ, මෝහ ඒක හැමුවේ පරාදයි. මේ සංසුන් සමාධිය හැමුවේ ලෝභ, දේශ, මෝහ පරාදයි, ඒවා ඉවත් වී යනවා. මෙන්න ධර්ම යුද්ධයේ තියෙන තැන. ධර්මයේ සරණ තියෙන තැන. පාවිච්චි කරලා බලන්න. ඇත්තද කියලා. එතකොට මෙන්න මේ කාරණාව තේරුම් ගැනීමේදී කෙනෙකුට Tamanට කොතන හිටියත් මේකට අනිවාර්යෙන් පැවිදි වෙන්න ඕන කියලා හෝ අනිවාර්යෙන් වනාන්තරයට යන්න ඕන කියලා හෝ මොකක්වත් නැහැ. මගේ වර්තමාන භාෂාව නම් කියනවා නම් මේකට ස්ත්‍රී පුරුෂ භාවය, ගිහි පැවිදි භාවය පමණක් නොව ලෝකේ පවතින ආගමික බඳීම් පවා වැදගත් නැහැ. පාරම්පරිකව අපිට යම් ආගමක් හම්බ වෙලා තිබෙනවා. නමුත් මොන ආගමක හිටියත් ඇහැ කන නාසය දිවකය නෙමෙයිද තියෙන්නේ මිනිස්සුන්ට? එවෙන් හම්බ වෙන්නේ අරමුණු නෙවෙයිද? ඒවට රූප වේදනා සංඥා සංකාර වේ කියලා විග්‍රහ කරොත් ඒක ඇත්ත නෙවෙයිද ඕන කෙනෙකුට? ඒක පරම සත්‍යයක් නෙවෙයි. ඒක හඳුනා ගැනීම සඳහා යොදාපු ක්‍රමය විතරයි. ඒක තුල ආත්ම කොට ගැනීමේදී ඕනෑම පුද්ගලයෙක් ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සරණ කරගන්නවා. දැන් ධම්මං සරණං ගච්ඡාමි නෑ. ඊර්ෂ්‍යා සරණං ගච්ඡාමි, ලෝභය සරණං ගච්ඡාමි, වෛරය සරණං ගච්ඡාමි, පරිගැනීම සරණං ගච්ඡාමි තමයි ක්‍රියාත්මක වෙන්නේ. සරණං ගච්ඡාමි කියන්නේ සරණ යාමි. නමුත් බුදුන් වහන්සේ වදාලා වූ මේ ලෝකෝත්තර සමාධිය පළවෙනි එක හම්බ වෙලා තියෙනවා නම් එතනින් එහාට ඒක බලවත් කරගන්න ඕන. ඒ බලවත් කරගන්න විරුද්ධ වෙන්නේම කෙලෙස්. කෙලස් තියෙන තුරු සමාධිය බලවත් වෙන්නේ නැහැ. කෙලස් නැසෙන්න සමාධිය බලවත් වෙනවා. දැන් මොන ආලෝකයේද වැටෙන්නේ? ධම්මදීපා. ධර්මීය ආලෝකය. ඒ නිසා මා දකිනවා මෙන්න මෙහෙම දෙයක්. ඔය යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එහෙම නැත්නම් ධර්මයේ දකීද මා දකී. ධර්මයේ දකීද බුදුන් දකී. එතකොට ධර්මයේ දකීද බුදුන් දකී කියන පදේ මොකද්ද තියෙන සම්බන්ධතාවය? ධර්මයේ බණපත නම් බුදුන් ශරීරය නම් දකින්න බෑ. නමුත් ධර්මයේ කියන්නේ බුදුන් කියන්නේ එකකට නම්. දැන් බුදුන් කියන්නේ පිළිමෙට නෙමෙයි, බුදුන් කියන්නේ ශරීරයට නෙමෙයි කියලා ත්‍රිපිටකයේ දේශනා කරලා නැද්ද? ඔය සංයුත්ත නිකායේ කන්දක වර්ගය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය මගේ මම මගේ ආත්ම කොට ගන්න තාක්කල් මම ලෝකෙට බුද්ධ කීවේ නැහැ. 100%ක්ම ස්කන්ධ පංචකයේ අනාත්මයටපත් වූ තැන මම සම්මා සම්බුද්ධ කියලා ලෝකෙට ප්‍රකට කළා. එහෙනම් බුදුන් ලෝ පංචස්කන්ධය අනාත්මයයි. පංචස්කන්ධය අනාත්මය නෙවෙයිද ධර්මය?
දැන් අපිට මේ ලෝභ දේශ මෝහයන්ගෙන් මිදෙන්න මොකද්ද සරණ වෙන ධර්මය? ලෝභ කිරීමද නොකිරීමද? ස්කන්ධ පංචකය ආත්ම කොට අරගෙන කපන්න කොටන් රිදන්න පලිගන්න එකට එක කරන්න යාම පමාවයි. ඒ එකක්වත් නොකර සංසුන්ව සිටීමෙන් අර ආපු හැඟීම ඉවත් වෙන්න ඕන. ඒවා මිය යන්න ඕන. ඒ හැඟීම් අපි පාවිච්චි කරන්නේ නැත්නම් මිය යන්න වෙනවා. පාවිච්චි කළොත් තමයි බලවත් වෙන්නේ. මෙන්න මේකට තමයි මම කියන්නේ කන්ති. කන්ති කියන්නේ ඉවසීම. නමුත් පෘථග්ජන සමාජයේ පුද්ගලයාට ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා රචනා ලියන්නත් පුළුවන්. කතා කරන්නත් පුළුවන්. කලබල වෙන වෙලාවට ඉවසීම නැහැ. ඔන්න වෙලාවට තමයි මට ඉන්නවා මරනවා පේන්නේ නැත්තේ කියලා ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් අන්ධ වෙලා ධර්මයේ සරණ අතහැරලා ඊර්ෂ්‍යාවේ ක්‍රෝධේ වෛරේ සරණ ගන්නවා. දැන් එතකොට අපට භාවනා කරන්න තියෙන්නේ වෙනම සමාධියක් හදාගන්නද? ලෝභයේදී දේශයේදී මෝහයේදී ඊර්ෂ්‍යාවේ ක්‍රෝධේ වෛරයේදීද මේවා සංසුන් කරන්න භාවනා කරන්න ඕන. ඒ තමයි බුදුදහමේ පැහැදිලි කරපු කාරණාව. එහෙම ඉගියක් නැද්ද ත්‍රිපිටකේ? ඒ තිබෙනවානේ. මොකද්ද මේවා ප්‍රහාණය කරන්න පාවිච්චි කරන්න ඕන කියලා අහපුවාම පහන සංඥාවල uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. එතකොට ඒ උපන් එකේදී උපන් විතර්කයේදී නේද භාවනා කරන්න කියලා තියෙන්නේ. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරති අනභවංගමේති කියන වචන හතරෙන් අවශ්‍ය කාර්යය ඔබ කරනවා නම් දැන් උපන් විතර්කයේ සංසිඳවන්න භාවනා කරනවා. නමුත් අර ගහගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න, පලිගන්න මේක පාවිච්චි කරන කෙනා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති නානභවංගමේති. ඒ කියන්නේ අනිත් පැත්ත පාවිච්චි කරනවා. ඒක පිළිගන්නවා. ඒක බැහැර කරන්නේ නැහැ. ඒක තිලකුණු වශයෙන් වලන්නේ නැහැ. ඒක අවසන් කරන්නේ නැහැ. යලිත් හටගන්න නැති විදිහට අවසන් කරන්නේ නැහැ. පමා වෙනවා. මේ පමාවේ ක්‍රියාවලිය පෘථග්ජන පුද්ගලයා ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ සරණින් කරන එකක්. ඔන්න අපි ඉන්න තැන. ඒ ටිකම ඉවර කරගන්නට බුදුරජාණන් වහන්සේ මාර්ගඵලලාභී පුද්ගලයාට දීලා තියෙනවා සංසුන් සමාධියක්. සමාධින් භික්ඛවේ භාවේත අමතෝග දාමත පරියෝසානා. බුදුහාමුදුරුවෝ භාවිතා කරන්න කිය ඔය සමාධිය. වඩන්න කිය ඔය සමාධිය. ඔය සමාධිය තමයි ලෝකෝත්තර පළවෙනි ධානය කියන්නේ. සකෘදාගාමී වෙනකොට ලෝකෝත්තර දෙවෙනි ධානය බවට පත් වෙනවා. අනාගාමී වෙනකොට ලෝකෝත්තර තුන්වෙනි ධානය බවට පත් වෙනවා. රහත් වෙනකොට ලෝකෝත්තර හතරවෙනි ධානය. එහෙම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන මාර්ගඵල වලටයි බුදු සමයේ ලෝකෝත්තර ධාන නැත්තම් සමාධි හම්බවම් වෙලා තියෙන්නේ. අර පෘථග්ජන ආයත 4ට 5කුත් තියෙනවා. ඒවා කෙලෙස් යටපත් කරගෙන ලබා ගන්න දේවල්. ඒක ආපහු පිරිහෙනවා. පැහැදිලිව තේරුම් ගන්න ඕන ආලාර කාල බුද්ධකරාම පුත්‍ර වාදීන් ධර්මයක සරණින් නෙවෙයි ගියේ බලෙන් අරමුණු යටපත් කරන උපදවාගත් ආ වූ ලෞකික සමාධියකින් කෙලෙස් යට කරන්න හිටියේ. එතකොට ඒ කෙලෙස් නැසෙන්නේ නැහැ. වශේ වෙන්නේ නැහැ. කර්මශේ වෙන්නේ නැහැ. යට වෙනවා පමණයි. දැන් මේ කියන සරණේදී මේවට ඉඩ නැහැ. ඊර්ෂ්‍යාව කරන්න ඉඩ නැහැ. වෛර කරන්න ඉඩ නැහැ. එහෙනම් එයා යන්න ඕන. අන්න ඒවා අනාගත ඵලයක් වශයෙන් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වීමට කියනවා බුදු සමයේ ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ අනිත්‍ය බලනවා කියලා. ඒ සඳහා අපිට ප්‍රතික්‍රියාවට යන සමාධිය බිඳින්න ඉඩ නැහැ. අන්න ඒක අර කිංචි සංකාරං නිච්චත උපගච්ඡය මේ සංඛාරයක් මමත්වෙන් ගන්නට සෝවාන් පුද්ගලයාට නොයතන්තාන වීක වෙන්න බෑ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඔහු දැන් පටිසෝතගාමියෙක්. ඔහු අල්ලාගෙන සසරට බැඳෙන්න කැමති වෙන්නේ නැහැ. ඔහු ආස්වාදයේ ආදීනව දන්නවා. ඒ නිසා නිස්සරණයටපත් වෙන්න කැමති කෙනෙක්. දැන් භාවිතා කරන්න වෙනවා. නැවත නැවතත් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා අරමුණු වලදී නිින්ද හැරුණ විට තිත්තංචරන් නිසින්නවා සයනෝවා සිටවින්, හිඳවින්, යමින්, නිදමින්. නිදමින් කියන්නේ සිහිනට ගොස් නෙවෙයි නොනිදා නිදමින් නෙවත් දිගා වෙලා. මේ වර්තමාන මොහොත Tamange හිතේ ඇතුළත පවතිනා විතර්කයක් එකදී එකට වහල් වෙන මොහොතක් බවට පත් කරගන්න නැති වෙන්න. Taman ලබාගත් ආ මේ ලෝකෝත්තර සංසුන් බව උදව් කරගෙන මෙයාව සංසිඳවන්න.
චිත්තාභ්‍යන්තරයට බැස ගන්න නැතුව අවසන් කරන්න. ආන් ඒරගෙන අක්කෝදේන. ක්‍රෝධ නොකිරීම. අවෛරේන වෛර නොකිරීම. දැන් එතකොට මේ ලෝභ දේශ මොහ සංසිඳවන්න නැත්නම් මේ දුකට හේතු ඉතුරු වීම සංසිඳවන්නට ධම්ම දීපා ධර්මයේ ආලෝකයක් කොටගෙන වාසය කරන්න ධම්ම සරණා ධර්මයේ සරණ කරගන්න වෙන මොනවා සරණ කරගන්න එපයි කියලානේ කියලා තියෙන්නේ. නමුත් මෙතෙන්ට අපට එන්න බැරි වෙනවා. ශාසන ඉතිහාසයේ අතීතය තුල එක තැනක හිටියා නම් ભેදයක් නැහැ, දෙකට තුනකට කරුණා නම් එකෙන් පෙන්වන්නේ ප්‍රභේද ભેද. මහා විහාර අබේගිරි ජේතවන ભેද වලින් මම දකින්නේ ශාසනයේ අභිවෘද්ධිය නෙමෙයි පරිහානිය. අනතුරු පොළොන්නරුවකට ගියාම පුන සිවලිංග සහිත දේවාල වලින් මම දකින්නේ බුදුහාමුදුරෝ ඉස්මතු වෙච්ච එක නෙමෙයි දෙවියෝ ඉස්මතු වෙච්ච එක. අනතුරු තව එහාට යන්න පන්සල ඇතුළටත් උඩ රාජධානිවලදී රජුරුවන්ගේ විසෝල්නාන්සේ දේව භක්තිකෙක් නිසා පන්සල ඇතුළටම දේවාල එනවා. වර්තමාන බෞද්ධයින්ට තෙරුවන් සරණ ධර්මයේ සරණ නැති නිසා නන්දා මාලනී නමැති ගායිකාව කියනා වූ ගීත පදයේ ඇත්ත වෙලා තිබෙනවා. කලියුගයේදී බුදුන්ටත් දෙවියන්ගේ සරණයි. ඔන්න අපි ඉන්න තැන. ධම්මයේ සරණ නෙවෙයි අපට තිබෙන්නේ. මේ කලියුගේ නම් මේ යුගයේ නම් දැන් බුදුහාමුදුරුවෝ වැඩියා නම් බුදුහාමුදුරන්ට දෙවියන්ගේ සරණ ගන්න වෙනවා. මේ අපරාධයට වග කියන්න ඕන ක්‍රමෙන් පිරිහුණ ධර්මය. ඒ නිසා අපි ධර්මයේ පරිහානියටපත් කරන්නේ නැතුව ධර්මයේ කියන එක මිනිසුන් අතර තියෙන්න ඕන භාවිතා කරන්න ඕන දෙයක්. ඔය එක සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා සද්ධර්මයේ ස්ථිරස්ථායි වෙනවා නම් ස්ථිරස්ථායි වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලුවක් පිරිස බුදුන් දහම් සංඝුන් එහෙම නැත්නම් ශික්ෂාපද කෙරෙහි ගෞරවයෙන් වාසය කිරීම කියලා. බුදුන් දහම් සංඝුන් ශික්ෂාපද කෙරෙහි ගෞරවයක් නැතුව අන්‍යෝන්‍ය විවාද කරමින් වාසය කරනවා නම් ශාසනයේ ස්ථිරස්ථායි වෙන්නේ නැහැ කියලා තියෙනවා. අන්න ඒක තමයි වෙලා තියෙන කාරණාව. ඒ නිසා අපි ආපහු තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ සරණ කියන එක සසරේ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යාවන්ගෙන් මිදෙන්න ලබා ගන්න ඕන සරණ. ඒ මොහොතේදී. එතකොට ඒ සඳහා ආර්ය පුද්ගලයාට Tamanට ලැබුණා වූ සංසුන් ස්වභාවයක් උදව් කරන එක බලවත් කර ගන්න ඕන. කාමරාග ව්‍යාපාද තුනී වෙන්න මේ ආනන්තරික සමාධිය සම්පූර්ණ වෙනවා. අංග සම්පූර්ණ වෙනවා. ඒකට කියනවා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් ලබනවායි කියලා. ඒ නිසා මේ අත්තදීප සූත්‍රයේ සඳහන් ගැඹුරු ධර්ම කරුණු තමා සරණ කරගන්න පෘථග්ජන පුද්ගලයා ස්කන්ධ පංචකයේ ආත්මය අනාත්මය තේරුම් ගන්න ඕන. තේරුම් ගත්ත පුද්ගලයාට අනතුරුව ධර්මයේ සරණ කරගන්න මින් කෙලෙස් නසා ගන්න බලවනේ. මෙන්න ප්‍රතිපදාවේ තියෙන හැටි. ආලෝකයක් වෙන්නේ එහෙමයි. ඒ නිසා මේ දීප පදයේ තේරුම එහෙමනම් ආලෝකයක් වීම. එනම් පෘථග්ජන පුද්ගලයාට තමන්ට තමන් ආලෝකයක් වෙන්න බෑ. ස්කන්ධ පංචකයේ තේරෙන පුද්ගලයාට ආත්මය අනාත්මය තේරෙනකොට අඳුර අයින් වෙනවා. දැන් ඔහුට පුළුවන්කමක් තියෙනවා ක්ලේශ ධර්මයන් අයින් කරගෙන සැනසීම කරා යන්නට බුදුන් වහන්සේ වදාළ මේ සංසුන් සමාධිය පාවිච්චි කරමින් ලෝභ දේශ මොහ අයින් කරන්න. ඒවට වහල් නොවී ඉන්න. දැන් ධර්මයේ සරණින් දුකින් මිදෙනවා. ධම්මස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මේම කරුණ පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු වාසනා වේවා. ලෝකයේ අනාගත බුදුරෙක් කෙරෙහි විශ්වාස තබන්නේ නැතුව මරණින් එහා පැත්තේ නිවනක් විශ්වාස කරන්නේ නැතුව ලෝභයේ දේශයේ මෝහය විනාශ වූ තැන ධර්මයේ සරණින් පවතින්නේ නිවීම කියලා තේරුම් අරගෙන ඒක කරගන්න අවශ්‍ය වීරිය ඇති කරගන්න ඔබට මෙම දහම් කරුණ වල අවවාදයේ හේතු වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. රංග ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව තුලින් ඔබ වෙනුවෙන් ධර්ම දානයක් දී ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක් නිම කිරීම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ උතුරු හෝකන්තර පදිංචි ශ්‍රයානි දුනවිල මහත්මිය විසින්. සොකිය මවවන සුජාතා දුනවිල මහත්මියගේ 8 වන ගුණ සමරුව නිමිති කොටගෙන මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය පවත්වන බව. එතුමියට අවශ්‍ය නම් පින් දෙන්න නිවසේ දානයක් පවත්වන්නටත් ඇති මේ ධර්ම දානයක්. ඒ ධර්ම දානය පිළිබඳව විස්තර කරමින් අපගේ මවවන මීට වසර 8කට පෙර පරලෝසෙපත්වන්ට යෙදුණා වූ සුජාතා දුනුවිල මෑණියන්ගේ 8 වන ගුණ සමරුව සඳහා ධර්ම දානයක් පිණිසම දායකත්වයේ දරන ලදී. මෙම ධර්ම දානයේ මගින් අපගේ එකම පැතුම වන්නේ අපගේ දේශකයන් වහන්සේ වන අතිපූජ්‍ය පිළිගල් මේමරේ ධම්මං ස්වාමීන් වහන්සේගේ දේශනා කර ඇති පරිදි සසර දුකින් මිදීමට තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ හැර වෙන සරණක් නැත යන්නයි. සසර දුකින් මිදීම සඳහාම ධර්මයේ සරණ කර ගැනීමට සැමට ශක්තිය ධෛර්ය ලැබා යන්න අපගේද පැතුමයි. වෙන මොකුත් පැතුම් නැහැ.
ඒ නිසා ඒක ධර්ම දානමය පුණ්‍ය කර්මයක්. ඒක ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක්. තමා මෙලොවට ජනිත කොට හදා වඩා වර්තමානයේ සකස් කොට පරලෝකියා වූ එතුමිය ගෞරවයෙන් සිහිපත් කිරීමක්. ඒ වගේම 8 වෙනි ගුණ සමරුවක් කරන විට පරලෝකපත්ති පින් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ දානමය පුණ්‍ය කර්ම වලදී කටයුත්ත කරලා ඇති. අදත් මෙම ධර්ම දේශනාවක් වැඩම කළ අපට දවල් දානයේ පිළිගැන්වීම තුළ ධර්ම දේශනාවන් සංවිධානය කර මූල්‍ය වේදම් දරා ධර්ම දේශනාව දේශනා කරවාගෙන විකාශනය කිරීම තුළ දහම් පඬු පූජා කිරීම තුළ බලාපොරොත්තු වුණා වූ මේ ගුණානුස්මරණ පුණ්‍ය කර්මයේ සාර්ථක වේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් ඔවුන්ට ශ්‍රවණය කරා වූ හැම දිනාටමත් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. උන්ගේ රැකියා ආදී කටයුතු අනාගත බලාපොරොත්තු සඵල කර ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා. ඔවුන්ටත් ධර්මයේ සරණ යන්න මේ රතන සූත්‍රය සඳහන් වෙන්නා වූ ධර්මයේ කරන කියන යම් බුද්ධ සෙට්ටෝ කයං විරාදම් පද දෙකෙන් පෙන්වන ධර්මයේ කියන තැන තේරුම් අරගෙන ඒ ධර්මයේ සරණ දක්වා ඔවුන්ගේ දැක්ම දියුණු කර ගන්නට ලැබේවා. ඒ තුළ ඔවුන්ටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටත් ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ධර්මයේ සරණින් විනාශ කරගෙන නිවන සැනසෙනක ජීවිතයකට මංපෙත් හෙලි කර ගන්නට හේතු ආසනා වේවායි කියලා හැමෝම සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.